දෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල්මෑණිවරු ආදරණීය දුවදරුවෝ හැමදෙනාම අදත් අපේ පාඩම් වෙනුවෙන් ඊටමත් ආදරෙන් යුක්තව පිළිගන්නවා. විශේෂයෙන් ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් ඒ වගේම DP Education අධ්‍යාපන ආයතනයත් සුසංයෝගයෙන් යුක්තව ප්‍රාචීන අධ්‍යාපනයේ චිරස්ථිතිය අභිවර්ධනය උදෙසා ඉදිරිපත් කරනු ලබන ප්‍රාචීන අධ්‍යාපනයේ මෙයින් සිදු කරන මේ පාඩම් මාලාවේ තවත් සුවිශේෂී වූ පාඩමකට යොමු වන්නටයි ඔබ අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන් අපේ පොඩි හාමුදුරුවනේ ඔගෙම දරුවනේ පාලි විෂයට අදාළව ඒ වගේම ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වනු ලබන විභාගත්‍රය අතුරින් ඉහළම විභාගයේ හැටියට අපිට සලකන්න පුළුවන්කම තියෙන ප්‍රාචීන පඬිත උපාධි අවසාන පරීක්ෂණයට නියමිත ඒ පාලි විෂයේ පළමු ප්‍රශ්න පත්‍රය සම්බන්ධ පාඩමක් තමයි අද දවසේදී අපි සාකච්ඡා කරන්නේ. පාලි විෂය එක පත්‍රය එහෙම නැත්නම් නිර්දිෂ්ට ග්‍රන්ථ නමින් හැඳින්වෙන මේ පත්‍රයේ අපිට අධ්‍යයනය කරන්නට ලැබෙන එක් කොටසක් තමයි අභිධම්මත්ත සංග්‍රහ කියලා කියන්නේ. ඒ අභිධම්මත්ත සංග්‍රහය හා සම්බන්ධ අපි පාඩම් මාලාවක් දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවා. මේ පාඩම් මාලාවේදී අපි විශේෂයෙන් සාකච්ඡා කළා මුල් පාඩම් වලදී ඔබට මතක ඇති අභිධර්මය කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම අභිධර්ම කෘති අතර විශේෂයෙන් ත්‍රිපිටකය හා සම්බන්ධ වන සප්ත ප්‍රකරණය පිළිබඳව අපි වෙන වශයෙන් සාකච්ඡා කරලා ඒ පිළිබඳ මූලික අවබෝධයක් ඇති කරගෙන ඉන් අනතුරුව අපි සාකච්ඡා කරන්න පටන් ගත්තා අභිධම්මත්ත සංග්‍රහ කියන මේ සුවිශේෂී වූ ප්‍රකරණ ග්‍රන්ථය පිළිබඳව. ඉතින් එහි දිගුවක් හැටියට තමයි අද දවසේදී අපි තවත් පාඩමකින් මේ විදිහට හමු වෙනට බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් ඒ පූර්විකාවත් එක්ක අපි අද දවසේදී පාඩමට සම්බන්ධ වෙමු. අපිට අද දවසේදී සාකච්ඡා කරන්න තියෙන්නේ අභිධම්මත සංග්‍රහයේ ඉදිරිපත් වෙන 25 වන ගාථාවේ සිට ඉදිරියට ඇති ගාථා ධර්ම කිහිපයක් පිළිබඳව. අපි මුලින්ම මේ ගාථා පාඨ කියවලා ඉන් අනතුරුව එහි අර්ථ සහ ධර්මාර්ථ ඒ වගේම සමහර විට අපිට මේ සම්බන්ධ ඉදිරිපත් වෙන ව්‍යාකරණ කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න සිදු වේවි. ඒ කරුණු කාරණාවන් පිළිබඳව අපි ඉදිරියට සාකච්ඡා කරමු. හොඳයි. 25 ගත්තොත් එම අපිට මෙතන හම්බ වෙන්නේ ගාථාවක් නෙවෙයි පාලි පාඨයක් අපිට හම්බ වෙන්නේ. ඒ පාලි පාඨය තතෝ පරං අප්පනාවසානේ භවංග පාතෝව හෝති. තතෝ පරං අප්පනාවසානේ භවංග පාතෝව හෝති. එතන සංදිපද කීපයක් අපිට හම්බ වෙනවා. පළවෙනි වචනේ ගත්තොත් තතෝ පරං කියන වචනය තතෝ අපරං තතෝ ධන අපරං ඉන් අනතුරුව කියන අර්ථය. ඉන් අනතුරුව අප්පනාවසානේ එතනත් අපිට සංදිපදයක් හමු වෙන්නේ. ඒක කොහොමද සංදි වෙන්නේ? අපි බලමු. අප්පනා ධන එකතු කිරීම අවසානේ. මෙතන මුද්‍රණ දෝෂයක් නිසා තමයි මේ අප්පනා වසානේ කියලා වෙන් වෙලා තියෙන්නේ. නමුත් මේ දෙක එකතු වේ යුතුයි. එතකොට අප්පනා අවසානේ අර්පණා නම් වූ එක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්.
අප්පනා ධන අවසානත අප්පනා කියන වචනයට අවසානයේ කියන වචන එකතු වෙලා තමයි එතන අප්පනාවසානයේ කියන පදය නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට තුන්වෙනි පදයත් ඒ වගේ එකක් තියෙන්නේ භවංග පාතෝව. භවංග පාතෝ ඒව. භවංග පාතෝ ඒව කියන එක තමයි භවංග පාතෝව කියලා නිර්මාණය වෙලා තියෙන්නේ. භවංග පාතෝ ඒව හෝති කියන එක තමයි අපිට මේ විදිහට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට සංදි පද තුනක් මෙතන ඉදිරිපත් වෙලා තියෙනවා. හරි. තතෝ පරං. එතකොට දැන් අපි බලමු තතෝ පරං ඉන් අනතුරුව අප්පනාවසානේ. දැන් අපි අර්පණා චිත්තය නැත්නම් අර්පණා සිත පිළිබඳව මීට පෙර පාඩම්වලදී සාකච්ඡා කරන්න ලැබුවා. එතකොට තතෝ පරං ඉන් අනතුරුව අප්පනාවසානේ අර්පණා සිතෙහි අවසානයේහි භවංග පාතෝව හෝති භවංග පාතයම සිද්ධ වේ කියන තේරුම තමයි අපිට සරලව හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ මේ මූලික පාලි පාඨය තුලින් ඉදිරිපත් වන. ඊළඟට දෙවෙනි කොටසට අපි මේක යොමු වුණොත් එහෙම දෙවෙනි කොටසේදී කියවෙනවා තත්ත සෝමනස්ස සහගත ජවනානන්තරං අප්පනාපි සෝමනස්ස සහගතාව පාටිකංකිතබ්බා. පාටිකංකිතබ්බා. හරි. මොකද්ද කියන්නේ? තත්ත සෝමනස්ස සහගත ජවනානන්තරං අප්පනාපි සෝමනස්ස සහගතාව පාටිකංකිතබ්බා. දැන් මේක බලන්න. මේකෙදි මේකෙත් අපිට අර වගේම සංදිපද කීපයක් හම්බ වෙනවා. තත්ත සෝමනස්ස සහගත ජවනානන්තරං. ජවන අනන්තරං. ජවනානන්තරං. ජවන අනන්තරං ජවනානන්තරං. ඊළඟට අප්පනා අපි අප්පනාපි කියන සංදිපදය අපිට හමු වෙනවා. ඒ වගේම තමයි තව එකක් අපිට හම්බ වෙනවා සහගතා සහගතාව සහගතාව සහගතා ඒව සහගතා ඒව සහගතාව තන් සහගතා ඉව කියලා හැදිලා සහගතා ඒව සහගතාව කියලා හැදෙනවා. ওই විදිහට අපිට තවත් ඔන්න සංදිපදයක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට අපි මේකේ අර්ථය බලමු දැන්. තත්ත කියලා කියන්නේ එහි සෝමනස්ස සහගත ජවනානන්තරං. සෝමනස්ස සහගත ජවනානං අන්තරං. සොම්නස් සහගත වූ ජවනයන්ට අනන්තරං පසුව. ජවනා අනන්තරං ජවනයන්ට පසුව. සෝමනස් සහගත වූ ජවනයන්ට පසුව අප්පනාපි අප්පනාපි අර්පණා සිද්ධ අර්පණා සිද්ධ සෝමනස්ස සහගතාව සෝමනස්ස සහගතාව සොම්නස් සහගතවම අන්න අවධාරණය කරනවා එතන. සොම්නස් සහගතවම පාටිකංකිතබ්බා පාටිකංකිතබ්බා කැමැති විය යුත්තේය. කැමැති විය යුත්තේ. එතන අවධාරණය කරන එක වෙනස් වෙන්නේ නොවෙනස් වෙන කාරණාවක් හැටියට තමයි එතනදී ඉදිරිපත් වෙලා තියෙන්නේ. හරි. අපිට ඔන්න ඔය විදිහට මේක පැහැදිලිව සරල විදිහට අර්ථ ගන්නවන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි ඉස්සරහට යමු. ඊළඟට අපිට හමු වෙන 27 වන ඡේදය. 27 වන ඡේදය ගත්තොත් අපි බලමු උපේක්ඛා සහගත ජවනානන්තරං උපේක්ඛා සහගතාව තත්තාපි කුසල ජවනානන්තරං කුසල ජවනංචේව හෙට්ටිමංච ඵලත්තය මප්පේති ක්‍රියා ජවනානන්තරං ක්‍රියා ජවනං අරහත් ඵලංච අප්පේති. එතකොට මෙතනත් ටිකක් සංකීර්ණ කාරණාවක් තමයි ප්‍රකාශ වෙන්නේ. අපි බලමු ඒක
ආපහු අපි කියවමු උපේක්ඛා සහගත ජවනානන්තරං උපේක්ඛා සහගතාව. ඔන්න එක කාරණාවක්. උපේක්ඛා සහගත ජවනානන්තරං උපේක්ඛා සහගතාව. තත්තාපි කුසල ජවනානන්තරං කුසල ජවනංචේව හෙට්ටිමංච පලත්තය මප්පේති. මොන දෙවන කාරණාව. ඊළඟට තුන්වෙනි කාරණාව කියනවා ක්‍රියා ජවනානන්තරං ක්‍රියා ජවනං අරහත් පලංච අප්පේති. එතකොට මේ විදිහට අපිට මෙතන කරුණු තුනක් ඉදිරිපත් වෙනවා හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. හරි අපි එකිනෙක සාකච්ඡා කරමු. අපි පළවෙනි කාරණාව ගත්තොත් එහෙම උපේක්ඛා සහගත ජවනානන්තරං. එතකොට ඒක පැහැදිලි උපේක්ෂා සහගත නැත්නම් අපි දන්නවා වේදනාවන් තුනක් ගැන අපි සාකච්ඡා කළා මීට පෙර ආතෝ කතා කරනකොට වේදනාවන් සම්බන්ධයෙන්. එතකොට සුඛ වේදනා දුක්ඛ වේදනා සහ උපේක්ඛා වේදනා මේ සිත් ගැන කතා කරනකොට. එතකොට එතනින් මෙතන සඳහන් වෙන්නේ උපේක්ඛා සහගත ජවනානන්තර. එහෙනම් උපේක්ෂා වේදනාවෙන් සමන්විත ජවනයන්ට පසුව උපේක්ෂා සහගත ජවනයන්ට පසුව උපේක්ඛා සහගතාව. එතකොට අපි ඉස්සලා කතා කරා සොම්නස් සහගත ජවනයකට පසුව සොම්නස් සහගත අර්පණාවක් මහට ගන්නවා වගේ මෙතනදිත් කියන්නේ මොකද්ද? උපේක්ෂා සහගත ජවනයකට පස්සේ හටගන්නේ උපේක්ෂා සහගත අර්පණා චිත්තයක්මයි කියන කාරණාව. එතන අවධාරණය කරලා තියෙනවා. තත්තාපි එහිද කුසල ජවනානන්තරං කුසල ජවනයන්ට පසුව කුසල ජවනානන්තරං එහිද කුසල ජවනයන්ට පස්සේ කුසල ජවනානන්තරං කුසල ජවනංචේව කුසල ජවනයන්මද එන කුසල ජවනානන්තරං කුසල ජවනයකට පස්සේ කුසලමය වූ ජවනයන්මද හෙට්ටිමංච පලත්තයන්. හෙට්ටිම කියලා කියන්නේ පහත කියන තේරුම තියෙන්නේ. එහෙනම් මොකද්ද? අරහත් ඵලයෙන් පහළ. එමනම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ආදී අනිකුත් දේවල් ගැන තමයි මෙතන කතා කරන්නේ. එතකොට අරහත් ඵලයෙන් පහළ පලත්තයන් පලත්‍රයද එහෙනම් සෝවාන් ඵලය සකෘදාගාමි ඵලය අනාගාමි ඵලය අප්පේති පිහිටන්නේය. ඊළඟට තුන්වෙනි කාරණාව ගත්තොත් ක්‍රියා ජවනානන්තරං ක්‍රියා ජවනං අරහත් පලංච අප්පේති. ක්‍රියා ජවනානන්තරං ක්‍රියා ජවනයකට පසුව ක්‍රියා ජවනං ක්‍රියා ජවනයක් අරහත් පලංච අරහත් ඵලයද අප්පේති පිහිටයි. එතකොට බලන්න ආපහු කියවන්නේ එක ක්‍රියා ජවනානන්තරං ක්‍රියා ජවනං අරහත් පලංච අප්පේති. ක්‍රියා ජවනයකට පස්සේ ක්‍රියා ජවනයද අරහත් පලංච අරහත් ඵලයද අප්පේති පිහිටයි. එතකොට මෙන්න මේ විදිහට අපිට මෙතනදී කරුණු තුනක් මේ ඡේදය තුළ නැත්නම් 27 වන ඡේදය තුළ විග්‍රහ වෙනවා අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. හරි. අපි ඉස්සරහට යමු. ඊළඟට අපිට හම්බ වෙනවා 28 ද්වත්තිංස සුඛ පුඤ්ඤම් හා ද්වාදසෝපෙක්ඛකා පරං සුකිත ක්‍රියතෝ අට්ඨ ච සම්භොන්ති උපේක්ඛකා. එතකොට ද්වත්තිංස සුඛ පුඤ්ඤම් හා ද්වාදසෝපෙක්ඛකා පරං සුකිත ක්‍රියතෝ අට්ඨ
ච සම්බොන්ති උපේක්ඛකා. අපි බලමු මේකේ මොකද්ද මේකෙන් කියවෙන කාරණාවන් කියලා අපි හඳුනා ගනිමු. එකිනෙක අරගෙන ද්වත්තිංස සුඛ පුඤ්ඤම්හා. දැන් අපි ඒක පද පිළිවෙල සකස් කරගත්තොත් එහෙම සුඛ පුඤ්ඤම්හා කියන එක අංක 1 හැටියට අපිට ගන්න පුළුවන්. සුඛ පුඤ්ඤම්හා දෙවෙනි වචනේ විදිහට මෙතන පරං කියන වචනේ අපි ගමු. සුඛ පුඤ්ඤම්හා පරං ද්වත්තිංස අංක 3 ද්වත්තිංස ඊළඟට සම්බොන්ති. ද්වත්තිංස වලින් අපිට පස්සේ ද්වත්තිංස සම්බොන්ති කියන වචනය අපිට ගන්න පුළුවන් අංක 4 හැටියට සම්බොන්ති. ඊට පස්සේ උපේක්ඛකා පරං. උපේක්ඛකා අංක 5 උපේක්ඛකා කියන වචනය. එතන පරං කියන වචනේ මේ ගාථාට පොදු එකක්. මෙතන දිහන අපි 6 වෙනියටත් අපිට ඒකම ගන්න පුළුවන්. උපේක්ඛකා පරං උපේක්ඛකා පරං ද්වාදස සම්බොන්ති. ද්වාදසෝ කියලා මෙතන අපිට හම්බ වෙනවා. අපි ඒක අංක 7 විදිහට සලකුණු කරගමු. ද්වාදස ඔන්න සම්බොන්ති කියන එක අපිට ආපහු ඕන වෙනවා. අංක 8 හැටියටත් අපි සම්බොන්ති කියන එක සලකුණු කරගන්නවා. ද්වාදස සම්බොන්ති. ඊළඟට සුඛිත ක්‍රියතෝ අංක 9. සුඛිත ක්‍රියතෝ ආපහු අපිට සම්බොන්ති අට්ඨා කියන වචනේ ඕනේ. ඊට පස්සේ සම්බොන්ති කියන වචනේ නැවත අවශ්‍ය වෙනවා. අට්ඨ මෙතන අට්ඨ කියන එක තියෙනවා අංක 10. ඊළඟට ආපහු අපිට මේ සම්බොන්ති කියන වචනේ ඕන වෙනවා. එහෙනම් අංක 11 හැටියටත් අපිට සම්බොන්ති කියන වචනය ගන්න සිද්ධ වෙනවා. සම්බොන්ති. ඊට පස්සේ උපේක්ඛකා පරං නැවත අපිට ගන්න මෙතන තියෙන උපේක්ඛකා කියන වචනේ අපි එතකොට අංක 12 ඔන්න පරං කියන වචනේ ආපහු ඕන වෙනවා. ඒ නිසා අපි අංක 13 හැටියට සලකනු කරගමු. උපේක්ඛකා පරං ච සම්බොන්ති. ඔන්න ච කියන වචනේ ඕන අපිට 14. ඒ වගේම නැවත වතාවක් අපිට සම්බොන්ති කියන වචනය ඕන. එහෙනම් අපිට සලකුණු කරගන්න පුළුවන් ඒක අංක 15 හැටියට. ඔන්න එතන සම්බොන්ති කියන වචනය අපිට මේක ඉදිරිපත් වන අදහස් 4 පොදුවේ අපිට ගන්න සිද්ධ වුණා 4, 8, 11 සහ 15 කියන අංක යටතේ. ඒ වගේම අර පරං කියන වචනේ අවස්ථා 3කදී භාවිත වුණා 2, 6 සහ 13 කියන අවස්ථාවලදී. ඒතකොට මේ විදිහට අපිට අර්ථ ගැලපීමේදී එකම වචනේ නැවත නැවත යොදා ගන්න පුළුවන්කම තියෙනවා. මේක තමයි පාලි ක්‍රමය, පාලි රීතිය හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. හරි. අපි බලමු සුඛ පුඤ්ඤම්හා. එතකොට සොම්නස් සහගත කුසල සිත් දෙකට පරං පසුව සොම්නස් සහගත කුසල සිත් දෙකට පසුව ද්වත්තිංස සම්බොන්ති. ද්වත්තිංස කියලා කියන්නේ 32ක්. දැන් මොනවා 32ක්ද?
අර්පණා සිත් 32ක්. එහෙනම් අර්පණා සිත් සම්බොන්ති සම්භව වේ. එහෙනම් හටගනිති. ඊළඟට කියනවා දෙවෙනි කාරණාව උපේක්ඛකාපරං. උපේක්ෂා සහගත කුසල සිත් වලින් පසුව කුසල සිත් දෙකෙන් පසුව ද්වාදසං 12 වැදෑරුම් අර්පණා සිත් සම්බොන්ති ප්‍රභවේවේ නැත්නම් හටගනිති. ප්‍රභවේවති හටගනිති. ඊළඟට සුඛිතක්‍රියතෝ ක්‍රියාචිත් සිත් දෙකෙන් පසුව එහෙනම් සුඛිතක්‍රියතෝ කියලා කියනකොට එහෙනම් සොම්නස් සහගත ක්‍රියා සිත් දෙකෙන් පසුව අටවැදෑරුම් වූ අට්ඨා කියලා කියන අටවැදෑරුම් 8ක් අර්පණා චිත්තයන් සම්බොන්ති හටගනිති. ඊළඟට අවසාන කාරණාව උපේක්ඛකාපරං. උපේක්ෂා සහගත වූ ජවනයන් දෙකෙන් පසුව ච සම්බොන්ති අර්පණා සිත් ච 6ක් සම්බොන්ති පහළ වෙති නැත්නම් හට ගනිති. මේ විදිහට අපිට ඔන්න එහෙනම් කරුණු 4ක් මේ තුල ඉදිරිපත් වෙන ආකාරය අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මූලික වශයෙන් අර සම්බොන්ති කියන ක්‍රියාපදය හා සම්බන්ධ වෙලා අර්පණා සිත් අවස්ථා 4කදී සම්භවය සිද්ධ වෙන විදිහ නැත්නම් හට ගන්න උපදින ආකාරය පිළිබඳව මේ ගාථාව තුළින් අපිට විග්‍රහ කරගන්න හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. හරි අපි යමු ඉස්සරහට. ඊළඟට 29 සහ 30 කියන කොටස් දෙක ගත්තොත් එහෙම පුතුජ්ජනාන සෙක්ඛාණං කාම පුඤ්ඤාති හේතුක්තෝ ති හේතු කාම ක්‍රියතෝ වීතරාගාණ මප්පනා. පුතුජ්ජනාන සෙක්ඛාණං කාම පුඤ්ඤාති හේතුතෝ ති හේතු කාම ක්‍රියතෝ වීතරාගාණ මප්පනා. හරි අපි බලමු එතන මොකද්ද කියන්නේ කියලා. පදපිළිවෙල පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. අපි ඒ නිසා ඒක සකස් කරගෙන ඉදිමු. පුතුජ්ජනානං පළවෙනි වචනය පුතුජ්ජනානං. මේක පුතුජ්ජනානං සෙක්ඛාණං කියන පද දෙක තමයි පුතුජ්ජනාන සෙක්ඛාණං කියලා එකතු වෙලා තියෙන්නේ. පුතුජ්ජනානං සෙක්ඛාණං කියන වචන දෙක. ඊළඟට කාම පුඤ්ඤා ති හේතුතෝ. හරි පුතුජ්ජනානං දෙවෙනි වචනය සෙක්ඛාණං පුතුජ්ජනානං සෙක්ඛාණං ති හේතුතෝ කාම පුඤ්ඤා. ති හේතුතෝ එක අංක 3 කාම පුඤ්ඤා කියන එක අංක 4. ති හේතුතෝ කාම පුඤ්ඤා. මෙතන මේ වීතරාගාණ මප්පනා කියන තැන දෙනවා අප්පනා කියන වචනේ එක අංක 5 අප්පනා. අපි මේකේ අර පෙර ඔබට මතක ඇති අර්ථ ගලපා ගැනීම සඳහා අපි කලින් දවසකත් මම ඒක පැහැදිලි කරා. සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා යම් වචන අධ්‍යාහාර වශයෙන් නැත්නම් බාහිරින් ගන්න. එතකොට මෙතනදිත් අපිට මේ විදිහේ වචනයක් ගන්න සිද්ධ වෙනවා. අප්පනා හෝති කියන වචනේ අපි මේක බාහිර වශයෙන් ගන්න නිසා එන වරහන් ඇතුලේ තමයි අපි සකස් කරන් ලියා ගන්න ඕන හෝති. එහෙනම් අපි අප්පනා හෝති කියන එක අපි අංක 5 හැටියට මෙතනදී සම්බන්ධ කර ගන්නවා. අප්පනා හෝති. ඊළඟට වීතරාගාණ.
අංක 6. විතරාගාණං තිහේතුකා මක්ඛ්‍රියතෝ. තිහේතුකා මක්ඛ්‍රියතෝ. තිහේතුකා අංක 7 මක්ඛ්‍රියතෝ අංක 8. තිහේතුකා මක්ඛ්‍රියතෝ අප්පනා හෝති. අනාපව අපිට මේ පස් පහ විදිහට අපි සලකනු කරගත්ත එක අංක 9 හැටියටත් ගන්න සිද්ධ වෙනවා. එතකොට ওই විදිහට අපිට මේකේ අන්වය සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ පිළිවෙලට තමයි අන්වය සකස් වෙන්නේ. හරි. එවනම් කොහොමද එන්නේ? පුතුජ්ජනානං පෘථග්ජනයන්ටද සෙක්ඛානං සෛක්ෂයන්ටද තිහේතුතෝ කාම පුඤ්ඤා. ත්‍රි හේතුක වූ කාමාවචර කුසල් සිත් වලින් පසුව අප්පනා හෝති. අප්පනා නමින් හැදින තමයි ධ්‍යාන සිත් තමයි අර්පණා කියන නමින් හැදින්නුනේ. එතකොට ඒ ධ්‍යානය නැත්තම් අර්පණා සිත හෝති සිදුවේ. නැත්තම් පහළ වේ, හටගනී. මේ වගේ ඕන අර්ථයක් අපිට මෙතන ගන්න පුළුවන්කම තියෙනවා. ඒක විතරාගාණං. විතරාගී තැනැත්තන්ට, රාගය දුරු කළ තැනැත්තන්ට, නැත්තම් ක්ෂීණාශ්‍රවයන්ට, රහතන් වහන්සේලාට තිහේතු කාමක්‍රියතෝ. ත්‍රි හේතුක කාමාවචර ක්‍රියාසිත වලින් පසු. එතකොට අපි දන්නවා විතරාගී උතුමන්ට පහළ වෙන්නේ ක්‍රියාසිත පමණයි. ඒ නිසා උන්වහන්සේලාට මොකද වෙන්නේ? ක්ෂීණාශ්‍රවයන්ට, රහතන් වහන්සේලාට තිහේතු කාමක්‍රියතෝ. ත්‍රි හේතුක කාමාවචර ක්‍රියාසිත වලින් පස්සේ අප්පනා හෝති ධානය නැත්තම් අර්පණාසිත හටගනි. අර්පණාසිත නැත්තම් ධානය හටගනි. ධානසිත හටගනි කියලා අපිට ඔන්න ඒක අර්ථ ගන්නවන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අයමෙත්ත මනෝද්වාරේ වීති චිත්තප්පවත්තිනයෝ. අයමෙත්ත, අයං එත්ත. එහෙනම් එත්ත කියන එක මුලින් ගන්න ඕන. එත්ත අයං. ඒක තමයි අයමෙත්ත කියලා අරන් තියෙන්නේ. එත්ත අයං අයමෙත්ත. මනෝද්වාරේ. ඒ ටික සාමාන්‍ය විදිහට යන්නේ මනෝද්වාරේ. මනෝද්වාරේහි වීති චිත්තප්පවත්තිනයෝ. වීති චිත්තයන්ගේ පවත්ති පැවැත්ම නැත්තම් එය පවතින ණයෝ ක්‍රමවේදයයි. ඉතින් මෙන්න මේ කියන ක්‍රමයට තමයි වීති සිත් ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. එත්ත අයං මනෝද්වාරේ වීති චිත්තප්පවත්තිනයෝ. මෙහි අයං මේ කියන්නේ ඉහළින් දක්වන ලද ආකාරයන් මනෝද්වාරේහි චිත්ත වීති පවත්නා ක්‍රමවේදයයි. ඒකයි මේ කෙටි වාක්‍යයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට අංක 31. අංක 31 පැහැදිලි කරනවා සබ්බතාපි පනෙත්ත අනිට්ඨේ ආලම්බනේ අකුසල විපාකේ නේව පංච විඥාන සම්පටිච්ඡන සම්තේරණ තදා ලම්බනාති ඉට්ඨේ කුසල විපාකානි අති ඉට්ඨේ පන සෝමනස්ස සහගතානේව සම්තීරණ තදා ලම්බනානි. සබ්බතා අපි. එතනත් සංදි පදයක් තියෙන්නේ. සබ්බතා දන අපි. මේකෙත් එත්තපන කියන එක අපි මුලින් ගන්න ඕන. එත්තපන සබ්බතාපි අනිට්ඨේ ආලම්බනේ.
අනිට්ඨේ ආලම්බනේ. අනිට්ඨේ ආලම්බනේ. අකුසල විපාකානේව. එතකොට අංක 4 මෙතනින් පටන් ගන්නෙ. අකුසල විපාකානේව මෙතනින් අවසන් වෙනවා. අකුසල විපාකානේව. අකුසල විපාකානේව පංච විඥාන සම්පටිච්ඡන සම්තීර්ණ තදාලම්බනානි. එතකොට අංක 5 පංච විඥාන කියන තැනින් පටන් අරගෙන තදාලම්බනානි කියන තැනට එනකම් අංක 5. පංච විඥාන සම්පටිච්ඡන සම්තීර්ණ තදාලම්බනානි ඉට්ඨේ අංක 6 ඉට්ඨේ කුසල විපාකානි. කුසල විපාකානි. කුසල විපාකානි අපි අංක 7 හැටියට ගමු. කුසල විපාකානි අති ඉට්ඨේ පන. අංක 8 අති ඉට්ඨේ පන අති ඉට්ඨේ පන සෝමනස්ස සහගතානේව. සෝමනස්ස සහගතානේව. මෙතනින් පටන් ගන්නවා අංක 9 සෝමනස්ස සහගතානේව මෙතනින් අවසන් වෙනවා. සෝමනස්ස සහගතානේව සම්තීරණ තදාලම්බනානි. අවසානික අංක 10 සම්තීරණ තදාලම්බනානි. ඔන්න ඔය විදිහට අපිට මේකේ අන්වය සකස් කර ගන්න පුළුවන්. පොඩි වෙනස්කම් කීපයක් තියෙන්නේ. මූලික වශයෙන් අද පළවෙනි පේලියේ පළවෙනි පේලියේ විතරයි පද පිළිවෙල වෙනස් වෙලා තියෙන්නේ නේ. ඔබට පැහැදිලි. 2 1 3 4 කියන විදිහට පද පිළිවෙල වෙනස් වෙලා තියෙනවා. හරි. අපි බලමු දැන් මේකේ අර්ථය කොහොමද ගලපගන්නේ කියලා. එතකොට මොකද්ද කියන්නේ? අපි පනෙත්ත එක අපි වචන දෙකක් විතර ගන්න. එත්ත පන මෙහි වනාහි. නැත්නම් මේ චිත්ත වීති ගැන අපි කතා කරන්නේ. මේ චිත්ත වීති සංග්‍රහයේ මේ චිත්ත වීති සංග්‍රහයේ සබ්බතාපි මේ සියල්ලෙහිම අනිට්ඨේ ආලම්බනේ අනිෂ්ඨ ආලම්බනේහි අනිෂ්ඨ ආලම්බන සිතෙහි අකුසල විපාකානේව අකුසල විපාක ඌම නැත්නම් අකුසල විපාක ලක්ෂණයෙන් යුක්ත වෙච්ච පංච විඥාන සම්පටිච්ඡන සම්තීරණ තදාලම්බනානි. පංච විඥානයන් එහෙනම් මොනවාද? පංච විඥාන ගත්තොත් චක්කු, සෝත, ගාහන, જીවහා, කාය. එතකොට මේ විදිහට පංච විඥානය. පංච විඥාන ඊළඟට සම්පටිච්ඡන පිළිගැනීම, අරමුණු පිළිගැනීම. සම්තීරණ අරමුණු තීරණය කිරීම. තදාලම්බන ඒ අරමුණෙහි එල්බ ගැනීම. යන මෙන්න මේ කියන කාරණා සිද්ධ වෙනවා. එතකොට අකුසල විපාක විදිහට තමයි ඒ පංච විඥානයන්, ඒ වගේම සම්පටිච්ඡන චිත්ත, සම්තීරණ චිත්ත සහ තදාලම්බන චිත්ත කියන මේ සියල්ලක්ම ඇති වෙන්නේ. ඉට්ඨේ ඉෂ්ඨ ආලම්බනයන්හි කුසල විපාකානි කුසල විපාක වූ පංච විඥානයන්, ඒ වගේම සම්පටිච්ඡන සිත්, සම්තීරණ සිත්, තදාලම්බන සිත්, අපි අර උඩ කියපු කාරණාවන් ටික මෙතෙන්ටත් අදාළයි. කුසල විපාකානි ඒ කුසල විපාකස්තේදී මෙතනදි මොකද්ද? චක්කු විඥාණය, සෝත විඥාණය, ගහන විඥාණය ආදී කොට ඇති ඒ විඥාණයන්
ඒ වගේම සම්පටිච්ඡන සිත, සම්තීරණ, තදාලම්බන ආදී සිත් සිද්ධ වෙනවා කියන කාරණාව තමයි එතන පැහැදිලි කරන්නේ. අතීට්ඨේ පන අතිෂ්ඨාලම්බනේහි සෝමනස්ස සහගතානේව සොම්නස් සහගත වූම සම්තීරණ තදාලම්බනානි සම්තීරණ තදාලම්බන ආදී චිත්තයන් හට ගන්නවා. එතකොට මේ විදිහට අපිට මේ 31 වන ඡේදයට අර්ථ ගලප ගන්න පුළුවන්කම තියෙනවා. අපි යමු ඉස්සරහට. ඊළඟට තත්තාපි සෝමනස්ස සහගත ක්‍රියා ජවනාවසානේ සෝමනස්ස සහගතානේව තදාලම්බනානි භවಂತಿ. ඊට පස්සේ අපිට නැවත වචනයක් හම්බ වෙනවා තත්තාපි. තත්ත අපි. එතන සංදි පදයක් තියෙන්නේ. තත්ත අපි. එතකොට එහිද කියන තේරුම. තත්තාපි සෝමනස්ස සහගත ක්‍රියා ජවනාවසානේ. එහිද සෝමනස්ස සහගත සොම්නස් සහගත වූ ක්‍රියා ජවනාවසානේ. ඔන්න අපිට ආපහු තව සංදි පදයක් හම්බ වෙනවා. ජවනා අවසානේ. ජවනා අවසානේ. ජවන්සිත වලට පසුව. ජවන්සිත වලට පසුව කියන තේරුම. ජවන්සිත වලට පසුව. ජවනාවසානේ. සෝමනස්ස සහගතාන ඒව. සෝමනස් සහගතානං ඒව. සෝමනස් සහගතානං ඒව සෝමනස් සහගතානේව. තවත් සංදි පදයක්. තදාලම්බනානි භවಂತಿ. ඔය විදිහට තමයි අපිට ගන්න පුළුවන්. එහෙනම් තත්තාපි සෝමනස්ස සහගත මේකේ අන්වය සකස් කරගන්න දෙයක් නැහැ. පද පිළිවෙල හැමම තියෙන නිසා සෝමනස් සහගත ක්‍රියා ජවනාවසානේ තදාලම්බනානි සෝමනස්ස සහගතානේව භවಂತಿ. එතකොට පද පිළිවෙල අපිට ඒ විදිහටම ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මොකද්ද? තත්ත අපි. එහිද සෝමනස්ස සහගත ක්‍රියා ජවනාවසානේ. සෝමනස්ස සහගත වූ ක්‍රියා ජවන් සිත් අවසානයේ ක්‍රියා ජවන් සිත් අවසානයේ තදාලම්බනානි. තදාලම්බන නැත්නම් ඒ එල්බ ගැනීම, ඒ අරමුණු වල එල්බ ගැනීම සෝමනස්ස සහගතානේව භවಂತಿ. ඒ වාගේ ස්වභාවය තමයි සොම්නස් සහගත බවම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සෝමනස් සහගතානේව භවಂತಿ. සොම්නස් සහගත ලෙසම භවಂತಿ වෙති. එතකොට ඒක පැහැදිලි. ඊළඟට 33ට අපි ගියොත් එහෙම උපේක්ඛා සහගත ක්‍රියා ජවනාවසානේ උපේක්ඛා සහගතානි දෝමනස්ස සහගත ජවනාවසානේ තදාලම්බනානි චේව භවංගානිච උපේක්ඛා සහගතානේව භවಂತಿ. එතකොට අර පෙර පරිදිමයි දැන් එතකොට මුලින් කිව්වා සෝමනස් සහගත නම් සෝමනස් සහගත වෙනවා. දැන් මෙතනදී නම් උපේක්ඛා සහගත නිසා උපේක්ඛා සහගත ජවනයන් වෙන බව තමයි මෙතනදී කතා කරන්නේ. හරි අපි බලමු. උපේක්ඛා සහගත ක්‍රියා ජවනාවසානේ පළවෙනි කාරණා. උපේක්ඛා සහගත ක්‍රියා ජවනාවසානේ පළවෙනි කාණ්ඩය. උපේක්ඛා සහගත ක්‍රියා ජවනාවසානේ. උපේක්ඛා සහගතානි දෙවන කොටස උපේක්ඛා සහගතානි. උපේක්ඛා සහගතානි දෝමනස්ස සහගත ජවනාවසානේච. තුන්වෙනි කාණ්ඩය මෙතනින් පටන් ගන්නවා. දෝමනස්ස සහගත ජවනාවසානේච අවසන් වෙනවා එතන ච වලින්. දෝමනස්ස සහගත ජවනාවසානේච. දෝමනස්ස සහගත ජවනාවසානේච තදාලම්බනානි චේව.
අංක 4 තදාලම්බනානි චේව. ඒක අවසන් වෙන්නේ මෙතනින්. තදාලම්බනානි චේව භවංගානිච අංක 5 භවංගානිච උපේක්ඛා සහගතානේව භවಂತಿ. උපේක්ඛා සහගතානේව අංක 6 භවಂತಿ. ඔය විදිහට අපිට මේක පාඨය කොටස් 6කට අපිට සංග්‍රහ කරගන්න බෙදා ගන්න පුළුවන්කම තියෙනවා අර්ථ ගලපා ගැනීමේ පහසුව පිණිස. හරි. දැන් අපි බැලුවොත් එහෙම මොකක්ද කියන්නේ උපේක්ඛා සහගත ක්‍රියා යවනාවසානේ උපේක්ෂා සහගත වූ ක්‍රියා යවන් සිත් අවසානයෙහි උපේක්ෂා සහගත වූ ක්‍රියා යවන් සිත් අවසානයේ. එතකොට අපි සුඛ දුක්ඛ සහ උපේක්ඛා කියන වේදනා ත්‍රයක් ගැන අපි සාකච්ඡා කළා. ඒ සිත් එතකොට සුඛ සහගත සිත් තියෙනවා, දුක්ඛ සහගත සිත් තියෙනවා, ඒ වගේම උපේක්ඛා සහගත තියෙනවා. එතකොට මෙතනදී කතා කරන්නේ මේ උපේක්ෂා සහගත සිත් චිත්ත වීති සම්බන්ධයෙන් කතා කරනකොට. එහෙනම් උපේක්ඛා සහගත වූ මේ ජවන් ක්‍රියා ජවන් සිත් වල අවසානයේ උපේක්ඛා සහගතානි උපේක්ෂා සහගත වූ තදාලම්බනයෝ ඒ අරමුණු වල ගැලීම් එල්බ ගැනීම වෙති සිදු වෙනවා. ඊළඟට දෝමනස්ස සහගත ජවන අවසානයේ දොම්නස් සහගත ජවනයන්ගේ අවසානයේ ඉස්සලා කිව්වා උපේක්ඛා සහගත ජවනයන්ගේ අවසානයේදී උපේක්ඛා සහගත තදාරම්මණයන් සිද්ධ වෙනවා කියලා. දැන් නැවත කියනවා දෝමනස්ස සහගත ජවන අවසානයේ දොම්නස් සහගත ජවන් සිතකින් පසුව දොම්නස් සහගත ජවන් සිත් වලින් පස්සේ තදාලම්බනානි චේව ඒ එල්බ ගන්න අරමුණුත් භවංගානිච භවංග සිත් ටිකත් මොකද වෙන්නේ උපේක්ඛා සහගතානේව භවಂತಿ. ඒවාත් උපේක්ෂා සහගතම වෙනවා. නම් මොකද්ද කියන්නේ දෝමනස් සහගත ජවන අවසානයේච දොම්නස් සහගත ජවනයන්ගේ අවසානයේද තදාලම්බනානි චේව ඒ මාරමුණෝද භවංගානිච භවංග සිද්ද කියන මේ දෙකම දෙවර්ගයම උපේක්ඛා සහගතානේව භවಂತಿ උපේක්ෂා සහගතම වෙති. එතකොට මේවා සොම්නස් සහගත භාවයට පත් වෙන්නේ නැහැ. අන්‍යෝන්‍ය වශයෙන් විරුද්ධ ස්වභාවයක් තියෙන නිසා. එතකොට උපේක්ෂා සහගතයි නම් උපේක්ෂා සහගතයි, සෝමනස් සහගතයි නම් සෝමනස් සහගතයි, නැත්නම් දෝමනස් සහගතයි නම් දෝමනස් සහගතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ කියන කාරණාව තමයි මෙතනින් පැහැදිලි කරන්නේ. ඊළඟට තස්මා යදි සෝමනස්ස පටිසන්ධිකස්ස දෝමනස්ස ජවනාවසානේ තදාලම්බන සම්භවෝ නත්ති. ඔන විශේෂ කාරණාවක් කියනවා. තස්මා ඒ නිසා සෝමනස්ස පටිසන්ධිකස්ස ඒ නිසා සෝමනස්ස පටිසන්ධිකස්ස දෝමනස්ස ජවනාවසානේ තදාලම්බන සම්භවෝ නත්ති. යදි තදාලම්බන සම්භවෝ නත්ති. එහෙනම් අපි යදි කියන එක අපි අංක 4ට ගන්න පුළුවන් අපිට. අංක 4 තදාලම්බන සම්භවෝ නත්ති අංක 5. ඔය විදිහට අපිට මේකේ අර්ථ අපිට ගලප ගන්න පුළුවන්. දැන් බලන්න තස්මා ඒ නිසා එහෙනම් මේ අදහස අර පෙර කියපු කාරණාවට සම්බන්ධයි. ඒ නිසා සෝමනස්ස පටිසන්ධිකස්ස සෝමනස් සහගත ප්‍රතිසන්ධියක් සිද්ධ වෙනකොට සෝමනස්ස පටිසන්ධිකස්ස සෝමනස් සහගතෝ ප්‍රතිසන්ධිකයාට දෝමනස්ස ජවනාවසානේ දෝමනස්ස වූ ජවනයක් අවසානයේහි යදි ඉදින් තදාලම්බන සම්භවෝ තදාලම්මන ඒ අරමුණු එල්බ ගැනීමක් නැති නැත. තස්මා ඒ නිසා
සෝමනස්ස පටිසන්ධිකස්ස සෝමනස් ප්‍රතිසන්ධිකයා හට කිසිසේත්ම යදි කෙනකින් අවධාරණය කරනවා කිසිසේත්ම තදාලම්බන සම්භවෝ නැති තදාලම්බන අරමුණක් අරමුණු එල්බ ගැනීමක් නැති නැත. එතකොට එතන අවධාරණය කිරීමක් සිද්ධ කරලා තියෙනවා. අපි යමු ඉස්සරහට. ඊට 35 තදා යංකින්චි ಪರಿචිත පුබ්බං පරිත්තාරම්මන මාරබ්බ උපේක්ඛා සහගත සම්තීරණං uppajjati. මෙතන තවත් විශේෂ කාරණාවක් පැහැදිලි කරන්නේ බලමු. තදා යංකින්චි ಪರಿචිත පුබ්බං පරිත්තාරම්මන මාරබ්බ උපේක්ඛා සහගත සම්තීරණං uppajjati. හරි. අපි මේක වෙන් කරගම් පද ටික තදා කියන එක අපි පළවෙනි වචනේ හැටියට ගමු. තදා ಪರಿචිත පුබ්බං. දෙවෙනි වචනය තදා ಪರಿචිත පුබ්බං යංකින්චි පරිත්තාරම්භන මාරබ්බ. යංකින්චි කියන කොටස අපිට මෙතන හම්බ වෙනවා. යංකින්චි පරිත්තාලම්බන මාරබ්බ. අංක 4. පරිත්තාලම්බන යංකින්චි පරිත්තාලම්බන මාරබ්බ උපේක්ඛා සහගත. අංක 5. උපේක්ඛා සහගතං සම්තීරණං uppajjati. උපේක්ඛා සහගතං සම්තීරණං uppajjati. ඒතර උපේක්ඛා සහගත සම්තීරණ සිත චිත්ත වීතිවලදී කොහොමද හටගන්නේ කියන කාරණාව තමයි මෙතනදී පැහැදිලි කරන්නේ අංක 35 යටතේ. මොකද කියන්නේ තදා එකල්හි. තදා කියන්නේ එකල්හි ಪರಿචිත පුබ්බං. පරිචය කියලා කියන්නේ පෙර කරන ලද පුරුද්ද. පුරුදු කිරීම. ඒතකොට මෙතන පැහැදිලි කරනවා මොකද්ද? ಪರಿචිත පුබ්බං పూర్වෙහි නැත්නම් පෙර භවයන්හි බහුල වශයෙන් පුරුදු කරන ලද. පෙර භවයන්හි පුරුදු කරන ලද යංකින්චි පරිත්තාලම්බන මාරබ්බ කිසියම් කාමාවචර අරමුණු මුල් කොටගෙන කාමාවචර ආලම්බනය නැත්නම් කාමාවචර අරමුණක් මුල් කොටගෙන උපේක්ඛා සහගතං උපේක්ෂා සහගත වූ සම්තීරණ සිත uppajjati හටගනි. එහෙනම් ඒ අරමුණු තීරණය කිරීමේ සිත අර පෙර පුරුද්ද පදනම් කරගෙන හටගන්නවා කියන කාරණාව තමයි එතනින් පැහැදිලි කරන්නේ. ආපහු බලන්න ඒක තදා යංකින්චි තදා ಪರಿචිත පුබ්බං යංකින්චි පරිත්තාරම්මන මාරබ්බ උපේක්ඛා සහගත සම්තීරණං uppajjati. ඊතරොයි පිළිවෙලට තමයි ගන්න ඕනේ. එතකොට තදා එකල්හි ಪರಿචිත පුබ්බං పూర్වෙහි පුරුදු කරපු යංකින්චි පරිත්තාලම්බන මාරබ්බ කිසියම් කාමාවචර අරමුණක් මුල් කොටගෙන උපේක්ඛා සහගතං උපේක්ෂා සහගත වූ සම්තීරණ සිත uppajjati හටගනි. එතකොට මේක పూర్වයෙන් කරන ලද අභ්‍යාසයන් එක්ක සම්බන්ධ වෙන කාරණාවක් හැටියට තමයි මේ සම්තීරණ සිතේ උපේක්ඛා සහගත සම්තීරණ සිතෙහි හට ගැනීම දක්වලා තියෙන්නේ කියන එක අපිට පැහැදිලි. ඊළඟට තමන්තරිත්වා භවංගපාතෝ හෝති इति වදಂತಿ ආචාර්යා තතා කාමාවචර ජවනාවසානේ කාමාවචර සත්තානං කාමාවචර ධම්මස්සේව ආලම්බන භූතේසු තදාලම්බනං ඉච්ඡන්ති इति.
ඒතර මෙතන පැහැදිලි කරනවා තවත් මේ ගුරුකුල වල ඉදිරිපත් වෙන මතයක්. ඒ නිසා තමයි ආචාර්යා කියන වචනේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. අපි බලමු මේක. තමන්තරිත්වා. තමන්තරිත්වා කියන එක වචනයක්. තමන්තරිත්වා භවංගපාතෝ හෝතිති. භවංගපාතෝ හෝතිති වදන්ති කවුද? ආචාර්යා. එහෙනම් ආචාර්යා කියන එක අංක 3ට අපිට ගන්න සිදු වෙනවා. ආචාර්යා වදන්ති අංක 4. තමන්තරිත්වා භවංගපාතෝ හෝතිති ආචාර්යා වදන්ති. ඊළඟට තථා කාමාවචර ජවනාවසානේ. කාමාවචර ජවනාවසානේ අංක 6. තථා කාමාවචර ජවනාවසානේ කාමාවචර සත්තානං. කාමාවචර සත්තානං. කාමාවචර සත්තානං කාමාවචර ධම්මස්සේව ආලම්බන භූතේසු. කාමාවචර ධම්මස්සේව ආලම්බන භූතේසු අංක 8. ආලම්බන භූතේසු තදාලම්බනං අංක 9 ඉච්ඡන්ති ඉති අංක 10. තදාලම්බනං ඉච්ඡන්ති. හරි. එතකොට මේකෙදිත් තවත් මේ චිත්ත වීතියක තවත් එක් කාරණාවක් පැහැදිලි කරන්නේ ආචාර්ය වාදයක් හැටියට ගුරුකුල මතයක් හැටියට තමන්තරිත්වා ඉන් අනතුරුව තං අන්තරිත්වා එයින් අනතුරුව භවංගපාතෝ හෝතිති. භවංග සිත පහළවීම සිදුවන්නේ යයි ආචාර්යා වදන්ති. ඔන්න ඇතැම් අය වෙනත් මේ සම්බන්ධයෙන් මේ අභිධර්මයේ ඉදිරිපත් කරන කාරණාවන් සම්බන්ධයෙන් වෙනත් අදහසක හිටියා කියන කාරණාව මේකෙන් පැහැදිලි වෙනවා. ආචාර්ය මතයක් විදිහට මෙතන ඉදිරිපත් කරනවා. එයින් පසුව භවංගපාතේ සිද්ධ වෙනවා කියලා ඔන්න ඇතැම් ආචාර්යවරු ප්‍රකාශ කරනවා. තථා එසේම කාමාවචර ජවනාවසානේ කාමාවචර ජවනයන්ගෙන් අනතුරුව අවසානයේහි කාමාවචර ජවන් සිත් වලින් පසුව කාමාවචර සත්තානං කාමාවචර භූමිය වල වාසය කරන සත්වයින්ට. එතකොට අපි සත්ව තල ගැන කතා කරනකොට නැත්නම් භූමි ගැන කතා කරනකොට කාමාවචර, රූපාවචර, අරූපාවචර සහ ලෝකෝත්තර කියලා සත්ව තල 4ක් ගැන අපි කතා කරනවා. එතකොට මෙතනදී කතා කරන්නේ කාමාවචර ජවනාවසානේ කාමාවචර ජවනයන්ගේ අවසානයේහි මොන සත්වයින්ටද? කාමාවචර සත්තානං කාමාවචර ලෝකයන් නිවාසය කරන සත්වයින්ට. කාමාවචර ධම්මස්සේව ආලම්බන භූතේසු කාමාවචර ධර්මයක්ම අරමුණු වූ කල්හි. නම් කාමාවචර ජවන් සිත් අවසානයේ කාමාවචර සත්වයින්ට කාමාවචර ධර්මයක්ම අරමුණු වුණාට පස්සේ තදාලම්බනං එම අරමුණ නැත්නම් තත් ආලම්බනය ඉච්ඡන්ති කැමැති වෙති එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එහෙනම් කාරණා තුනම කාමාවචරයි. මොනවද කාරණා තුන? ජවන්සිත කාමාවචරයි, ඒ වගේම සත්වයෝ කාමාවචරයි, ඊළඟට අරමුණ වෙච්ච ධර්මයක් කාමාවචරයි. එහෙනම් ඒ නිසා එවැනි අවස්ථාවල ඒ කාමාවචර වූ ලක්ෂණයෙන් යුක්ත විදිහට තමයි අරමුණු එල්බ ගැනීම සිද්ධ වෙන්නේ. කාමේ ජවන සත්තා ලම්බනානං නියමේ සති විභූතේති මහන්තේච තදාලම්බන මීරිතං අයමෙත්ත තදාලම්බන නියමෝ. කාමේ
ජවන සත්තා ලම්බනානං. ජවන සත්තා ලම්බනානං. නියමේ සති. නියමේ සති. නියමේ සති විභූතේ. විභූතේ. අතිමහන්තේච. අතිමහන්තේච. විභූතේති කියන තැන අතිමහන්තේච කියන වචනේ අපිට හම්බ වෙනවා. අතිමහන්තේච තදාලම්බන මීරිතං. තදාලම්බනං ඊරිතං. තදාලම්බනයයි ඊරිතං කියන ලදී කියන තේරුම තියෙන බලමු. එත්ථ අයං කියන එක තියෙනවා. එත්ථ අයං තදාලම්බන නියමේ. හරි. කාමේ ජවන සත්තා ලම්බනානං. කාමේ කාමේකම කාම භව යන්නේ. කාමාවචර ලෝක යන්නේ. කාම භවයන්හි. කාම භවයන්හි ජවන සත්තා ලම්බනානං. ජවන් සිත් ඇති සත්වයන් ආලම්බනය කිරීම නැත්නම් අරමුණු කිරීම. මොවුන්ගේ නියමේ සති නියමයක් නිශ්චිත බවක් ඇති කලෙහි විභූතේ මනෝද්වාරේ නැත්නම් සිතෙහි අරමුණ වෙනස් වූ කල්හිද විභූතේ විභූතාලම්බනයක් ඇති කල්හිද අතිමහන්තේච අතිමහන්ත මහන්ත අතිමහන්ත පරිත්ත අතිපරිත්ත ආදී වශයෙන් අපි චිත්ත වීති ගැන කතා කරලා තියෙනවා. එතකොට පංචද්වාරයේහි මේ විදිහේ අතිමහන්තාරම්මණයක් ඇති වූ කල්ලි තදාලම්බන මීරිතං තදාලම්බනයක් නැත්නම් ඊමාරමුණ ඊරිතං කියන ලදී කියලා මෙතන අදහස් දක්වලා තියෙනවා. ඊට පස්සේ අවසාන කරන මේක එත්ථ. එත්ථ කියන්නේ මේ චිත්ත වීතියේ නැත්නම් මේ චිත්ත වීති සංග්‍රහයේ එත්ථ අයං මේ කියන්නේ මේ ඉහතින් දක්වන ලද දේවල් තදාලම්බන නියමෝ. ඒ තදාලම්බන නියමයන්ය නැත්නම් ඒ අරමුණු ගැනීම සම්බන්ධ නියමයන් තමයි මෙහිදී දක්වන ලද්දේ කියලා මේ කරුණ ටික සමාලෝචනය කිරීම තමයි එතනදී සිද්ධ කරන්නේ. ඊළඟට ජවනේසුච පරිත්ත ජවන වීතියං කාමාවචර ජවනානි සත්තක්කත්තුං චක්කත්තු මේවාති ජවಂತಿ මන්දප්පවත්තියම් පන මරණ කාලාදිසු පංචද්වාරේ මේව ජවනේසුච මේක අපිට අන්වය සකස් කරන්න දෙයක් නැහැ පැහැදිලි. ජවනේසුච ජවනයන් කෙරෙහිද ඊළඟට පරිත්ත ජවන වීතියං පරිත්ත ජවන වීතියං කියලා කාමාවචර ජවන් චිත්ත වීතියේද කාමාවචර ජවනානි කාමාවචර ජවන් සිත්ම සත්තක්කත්තුං කීවාරයක්ද හත් වතාවක් හෝ චක්කත්තුම් මේවා 6 වතාවක් හෝ ජවಂತಿ හටගනිති. මන්දප්පවත්තියං පන මරණාසන්න අවස්ථාවේදී ඒ වගේ අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී මන්දප්පවත්තියං පන මරණ කාලාදිසු මරණ කාලයක වගේ අවස්ථාවකදී පංචද්වාරමේව එතකොට අවස්ථා 5කදී පමණයි ජවන් සිත් හටගන්නේ. අනිකුත් අවස්ථාවල 7ක් වෙන්න පුළුවන්. ඒ වගේම 6ක් වෙන්න පුළුවන්. ඊළඟට භගවතෝපන යමක පාටිහාරීය කාලාදීසු ලහුකප්පවත්තියං චත්තාරි පංචවා පච්චවෙක්කන චිත්තානි භවಂತಿපි වදಂತಿ. භගවතෝපන භාග්‍යතුන් වහන්සේට වනාහි. ඒතර භාග්‍යතුන් වහන්සේ සම්බන්ධයෙන් ගත්තොත් එම යමක පාටිහාරීය කාලාදිසු යමක ප්‍රාතිහාර්ය පවත්වන අවස්ථාවන්හිදී ලහුකප්පවත්තියං
එතකොට එවැනි අවස්ථාවල ශීඝ්‍ර වූ චිත්ත වීතීන් තමයි හටගන්නේ. ඒ නිසා එවැනි අවස්ථාවලදී පච්චවෙක්කන චිත්තානි ප්‍රත්‍යවේක්ෂණ වශයෙන් හටගන්නා ජවන්සිත චත්තාරි පංචවා හතරක් හෝ පහක් පහක් භවන්තිපි වදන්ති හටගන්නා බව කියති. එහෙනම් මේ භාග්‍යවතුන් වහන්සේ විසින් යමක ප්‍රාතිහාර්ය පාන අවස්ථාවලදී ජවන්සිත හතරක් හෝ පහක් තමයි උන්වහන්සේලාට හටගන්නේ. ඊළඟට ආදිකම්මිකස්සපන පඨම කප්පනායන් මහග්ගත ජවනානි අභිඤ්ඤා ජවනානිච සබ්බදාපි ඒකවාරමේව ජවಂತಿ තතෝ පරං භවංග පාතෝ චත්තාරෝපන මග්ගුප්පාදා ඒකචිත්තකනිකා තතෝ පරං ද්වේතීනි ඵලචිත්තානි යතාරහං uppajjanti. ඒ වගේම ආදිකම්මිකස්සපන ආදිකම්මිකයාට මුලින්ම මේ කරන ලද තැනැත්තාට පඨම කප්පනාය පළමුවෙනි අර්පණාසිතෙහි මහග්ගත ජවනානි මහග්ගත ජවනයන්ද සබ්බතාපි සියලු අවස්ථාවන්හි අභිඤ්ඤා ජවනානිච අභිඤ්ඤා ජවන සිද්ද ඒකවාරමේව එක්වතාවක්ම උපදී. එහෙනම් ආදිකම්මිකයාට මේ ජවන්සිත හටගන්නේ එක්වතාවයි. තතෝ පරං අනතුරුව භවංගපාතේ සිද්ධ වේ. චත්තාරෝ මග්ගුප්පාදාපන සතර මාර්ගසිත සෝවාන් මාර්ගසිත සකෘදාගාමි අනාගාමි අරහත් ආදී ඒ සතර මාර්ගසිත චිත්තක්කනිකා එක් චිත්තක්ෂණයකින් සමන්විතයි. තතෝ පරං ඉන් අනතුරුව යතාරහං සුදුසු පරිදි පංචතීනි ඵලචිත්තානි පස්වන තුන්වන ඵලසිත uppajjanti හටගනිති. ඒ විදිහට සිත් හටගන්න ආකාරය අපිට හඳුනා ගන්න පුළුවන්. තතෝ පරම් භවංග පාතෝ නිරෝධ සමාපatti කාලේ දික්කත්තුං චතුත්තාරුප්ප ජවනං ජවති තතෝ පරං නිරෝධං පුසති උට්ඨාන කාලේච අනාගාමී පලං වා රහත් පලං වා යතාරහමේක වාරං uppajjitva නිරුද්ධේ භවංගපාතෝ හෝති. ඉන්න අනතුරුව තතෝ පරං ඉන්න අනතුරුව භවංගපාතය සිද්ධ වෙනවා. නිරෝධ සමාපatti කාලේ නිරෝධ සමාපත්තියට සමවැදුණු කල්හි ද්වික්කත්තුං දෙවතාවක් චතුත්තාරුප්ප ජවනං සතරවෙනි ජවන් උපන් කල්හි නිරෝධං පුසති ඒ නිරෝධය නැත්නම් චිත්ත නිරෝධය ජවති සිදුවේ. උට්ඨාන කාලේච ඒ කියන්නේ ධානයෙන් නිරෝධ සමාපත්තියෙන් නැගී සිටින කල්හි අනාගාමී පලං වා අනාගාමී ඵලය හෝ අරහත් පලං වා අරහත් ඵලය හෝ යතාරහං සුදුසු පරිද්දෙන් ඒක වාරං එක් වාරයක්ම uppajjitva නිරුද්ධේ ඉපිද නිරුද්ධ වූ කල්හි භවංගපාතෝ හෝති භවංගපාතේ සිදුවේ. එතකොට මේ භවංගපාතය සිද්ධ වෙන ආකාරය පිළිබඳව තමයි එක් එක් අවස්ථාවල මෙතනදී වෙන් වශයෙන් විග්‍රහ කරන්නේ. හරි. එහෙමනම් ඔය අපි සාකච්ඡා කරපු කරුණු පදනම් කරගෙන අපිට පුළුවන් වෙන්න ඕන අංක 1 යටතේ ආදර්ශ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. තදාලම්බණයන්හි ක්‍රියාකාරීත්වය අභිධම්මත්ත සංග්‍රහය ඇසුරෙන් පෙන්වා දෙන්න. ඔබට මතකයි මේ පාඩම ඇතුළේදී අපි මේ ගැන විශේෂයෙන් සාකච්ඡා කළා. මේ තදාලම්බන කියන කාරණාව කොහොම සිද්ධ වෙන්නේ කියලා විශේෂයෙන් මේ පාඩමේ අපි සාකච්ඡා කරු කරුණු වල අවසානයේට අපි එක් එක් අවස්ථාවල ඒ තදාලම්බන යන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක ගැන තමයි සාකච්ඡා කළේ. එතකොට ඒ ගැන විස්තරයක් තමයි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම කාමේ ජවන සත්තාලම්බනානං නියමේ සති විභෝතේති මහන්තේච තදාලම්බන මීරිතං. එතන මෙතනත් කියනවා කාමාවචර ජවන් සිත්වල ඒ ආලම්බණයන් ඊළඟට විභූත මහන්ත ආදී සිත්වල කොහොමද
මේ ජවනයන් සිද්ධ වෙන්නේ කියන කාරණාව ගැන තමයි මෙතන කතා කරන්නේ. මේ ගාථා අපිට හමු වුණා මේ පාඩමේදී. ඒතර මෙන්න මේ කියන ගාථාවට ධර්මානුකූලව විවරණයක් අභිධර්මයට අනුකූලව සැපීම තමයි ඒ තුලින් බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙමනම් පැහැදිලි. අපි අද දවසට નિયમિત පාඩම මෙතකින් සමාප්තියටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. සුබ දවසක් වේ. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය